समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලුං අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං තීති. සදා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, සියත ටීවී අමාවැස්ස සදහම් දේශනාව බිනරපුර පසළොස්වක පොහොය දවසේ මේ වෙලාවේදී ඔබ ශ්‍රවණය කරන්නට මේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් බිනරපුර පසළොස්වක පොහොය ඉතා වටිනා පොහොය දවසක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ලෝතුරු තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල මෙහෙණිසස්න ආරම්භ වෙන පොහොය හැටියට බිනරපුර පසළොස්වක පොහොය සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු භික්ෂුණීන් වහන්සේලාට අෂ්ට ගරු ධර්ම දේශනා කරමින් අෂ්ට ගරු ධර්ම ඔස්සේ තමන්ගේ පැවිදි ජීවිතය ගත කරන්නට කියලා කාරණා 8ක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දිනයත් බිනරපුර පසළොස්වක පොහොය දවස. ඒ වගේම සේරුවිල මංගල සෑරජානන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේලා නමස්කාර කරන, ඒ වගේම තපස්සු බල්ලුක වෙළඳ දෙවියන් වෙතින් නිදි කරන්ට යෙදුණු ගිරිහඬු සෑයේ ඒ ධාතු නිදානය සහ ඒ සිහි කරන්නට යෙදෙන තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර තිබෙන මහියංගන සෑරජානන් වහන්සේ වන්දනා කරන, ඒ පුද පූජාවන් සිද්ධ කරන, පෙරහැර මංගල්‍යයන් සිද්ධ කරන පොහොය හැටියටත් බිනරපුර පසළොස්වක පොහොය පින්වත්නි සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තාමත්ම වටිනා කියන කාරණාව බවට පත් වෙන්නේ කාන්තාවට විමුක්තිය ළඟා කර ගැනීම සඳහා මෙහෙණි සස්නේ ආරම්භය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර 6ක් ගත වෙනතුරු මෙහෙණි සස්නක් ආරම්භ වෙලා තිබුණේ නැහැ. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු ශාක්‍ය වංශික සහ කෝලිය වංශික 500ක් කුමාරිකාවන් හිස මුඩු කරලා කහවත් ඇඳගෙන විශාලා මහනුවර සිට රජගහ නුවරට පාගමනින් ඇවිදෙමින් බුදුරජාණන් වහන්සේගෙන් මේ මෙහෙණි සස්න නැත්තම් තමන්ට පැවිද්ද ඉල්ලන්නට යෙදුණා. ශාක්‍ය කෝලිය කුමාරිකාවන් එච්චර දුර පයින් ඇවිදලාම නැහැ. විශාලා මහනුවර සිට මේ රජගහ නුවර දක්වා ඇවිදගෙන ආපු ගමන් වෙහෙස හරි පුදුමාකාරයි. තෙවරක් බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුණී පැවිද්ද ආයාචනා කළත් බුදුරජාණන් වහන්සේ ඒ ලබා දීම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ සිහිපත් කළේ මාගමකට නැත්තම් කාන්තාවකට මෙවන් බහාරදූර තනතුරක් ආරක්ෂා කරගෙන කාලයක් තිස්සේ කටයුතු කරන්නට බැහැ කියන කාරණාව. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, කාන්තාවන්ට රහත් වෙන්න බැරිද? සෝවාන් සකෘදාගාමි වෙන්න බැරිද බුදුරජාණන් වහන්සේ? ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ආනන්දේනි පුළුවන්. හැබැයි මේ තරම් වටිනා කියන සසුනක් රැක ගැනීමට මහා කාලයක් වුන්ට පුළුවන් කමක් නැහැ.
නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ දැඩි ඉල්ලීම මතත් ප්‍රජාපති ගෞතමීගේ දැඩි ඉල්ලීම මතත් අෂ්ට ගරු ධර්ම පිළිගන්නවා නම් කාන්තාවට පැවිද්ද ළඟා කරලා දෙන්නට පුළුවන් කියන කාරණාව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ මහපජපති ගෞතමියට ඒ මතක් කළාට පසුව හිස් මුදුනින් ඇය පිළිගත්තා. පිළි අරගෙන තථාගතමාමෑණී බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්ද එල්ලගෙන භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට යෙදුණා. කාන්තාවට ඉමහත් සතුටක් ඉමහත් විමුක්තියක් ජීවිතයට එකතු වුණේ පින්වත්නි අන්නේ තැන ඉඳලා. ඒ නිසා අද මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවියට වන්දනා කරන දවසක් හැටියට කාන්තාවන්ට සතුටු හිතන දවසක් හැටියටත් මේ බිනරපුර පසළොස්වක පොහොය සඳහන් කරන්න පුළුවන්. පින්වත්නි අපි හැමෝම ජීවිතේ යම් යම් සන්දිස්ථාන පසු කරනවා. කාන්තාවගේ චරිතය දුර්වල චරිතයක් හැටියට බමුණු කතා කරනවා. සමාජය ඇතුලේ සමහර වෙලාවන් වලට ගැරහීමකටපත් වෙනවා. කාන්තාවගේ හිනහව, කාන්තාවගේ කතාව, ඒ වගේම කාන්තාව සමාජයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් තියෙන්නේ සමහර ස්ථානවල චෝදනා, නින්දා, පහත් කොට තැකීම් මේ ආදී දේවල්. අනේ නිසාම සම්බුදු පහස විඳගත්තු කාන්තාවට බෞද්ධ දර්ශනය ඇතුළත මේ දහම ඇතුළත තමන්ගේ ජීවිතේ යම් යම් සන්දිස්ථාන පසු කරන්නට එමහත් රුකුලක් වුණා. ඒ වගේම පිරිමි අය අභිබවා කාන්තාවට යම් ගමනක් යන්නට හැකියාව තිබුණා. පින්වත්නි ස්වභාවයෙන්ම කාන්තාව දුර්වල කෙනෙක් හැටියටත් ඒ වගේම පුරුෂයෙකුට වඩා කාන්තාව පුරුෂයා උසස් තත්ත්වයේ එතරම් තත්ත්වයක් කාන්තාවන්ට නැහැ කියන මට්ටමේ කටයුතු කළේ. නමුත් බොහෝ පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ කාන්තාවන් ඒ තැනට යන්නට පුළුවන් කියන කරුණ තමයි මේ බිනරපුර පසළොස්වක පොහොය දවසේ සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. කාන්තාවකට ඇයි ඒ தත්ත්වය උදා වෙලා තියෙන්නේ? පින්වත්නි අපි සුන්දරත්වය ඒ වගේම ලස්සනට ඉන්න කැමති වෙන එක ඒ වගේම බොහෝ දේවල් වලට ඇලුම් කරන එක පැත්තකින් වැඩිපුර තරහ යන කාන්තාවන්ට වැඩිපුර කේන්ති යන කාන්තාවන්ට ගොඩක් ලෝභයි කාන්තාව. ඒ වගේම යම් යම් දේවල් වලට වැඩිපුර ආශාවන් දක්වන කාන්තාව. මේ කරුණු ගත්තට පස්සේදී ඒ තමයි කාන්තා ස්වභාවය. ඒක තමයි කාන්තා ස්වභාවය, කාන්තාවගේ විදිය. ඒ කාන්තා ස්වභාවය අභිබවා යන්නට නම් ඒ වගේම ඒ ස්වභාවයෙන් මිදෙන්න නම් කාන්තාවට කල යුතු කල හැකි කාරණාව තමයි තමන්ගේ ස්වාමියාට ගරු කරමින් ස්වාමියාට කැමති ආකාරයෙන් තමන්ගේ ජීවිතය ගත කිරීම. මෙහෙම කියනකොට වර්තමානයේ බොහෝ කාන්තාවන්ට දැනුත් කේන්ති යන්න පුළුවන්. දැනුත් ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. දැනුත් කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කරුණු කාරණා පිළිබඳව හරියාකාරව අවබෝධයකින් තොරව වැඩ කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕනකම තියෙන බුදුරජාණන් වහන්සේ භික්ෂු ශාසනය ආරම්භ කළා. මේ ලෝකේ තියෙන පැරණිම සංස්ථාව තමයි භික්ෂු සංස්ථාව පින්වත්නි. තවමත් ලෝකේ පවතිනවා. භික්ෂුණී සංස්ථාවත් ආරම්භ කළා. අද වෙන විට භික්ෂුණී ශාසනය
ලෝකේ පවතින්නේ නැහැ. නැවත භික්ෂුණී ශාසනයක් ආරම්භ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ. අන්නේ නිසා තමයි මේක බුදුරජාණන් වහන්සේ දකිනවා. අවුරුදු 2500ක් 600ක් ගත වෙනකොට භික්ෂුණී ශාසනය සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙලා. දැන් වර්තමානයේ අපේ රටේ ඉන්න භික්ෂුණීන් වහන්සේලා කියලා අපි අදහස් කරන්නේ දසසිල් මාතාවන්ට. නියම පැවිදි උපසම්පදාවෙන් භික්ෂුණීන් වහන්සේලා එහෙම පැවිදි උපසම්පදාව අරගෙන බුද්ධ කාලීනව ඒ භික්ෂුණී සංස්ථාව ඇති කරන්නට අපේ රටේ බැරි වෙලා තියෙනවා. ඒක නිසා සිල් මාතාවන් හැටියට තමයි වුන් කටයුතු කරන්නේ. ඒ හැම තැනකදීම පින්වත්නි හොඳට බලන්න භික්ෂුණීන් වහන්සේලා බාර දුන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. අෂ්ට ගරු ධර්ම අතර තියෙනවා. අවුරුදු 100ක් උපසම්පදාවෙන් පැරණි වෙච්ච භික්ෂුණියක් වුණත් එදා උපසම්පද වෙච්ච භික්ෂූන් වහන්සේට වන්දනා කළ යුතුයි, හුනස්නේ නැගිටිය යුතුයි කියලා. භික්ෂූන් නැති පලාතක වස්වාසය කිරීම භික්ෂුණීන්ට නුසුදුසුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම අඩමසකින් අඩමසකට භික්ෂූන් වහන්සේලා මුණ ගැහිලා සිල් සමාදන් වීමේ කටයුතු සිදු කරන්න ඕන කියලා සඳහන් කරනවා. කිසිම භික්ෂුවට කිසිම වෙලාවක ගැරහීමට ලක් කරන්න හොඳ නැහැ සහ දෙන අවවාද පිළිගත යුතුයි කියන කරුණු කාරණා රාශියක් බුදුරජාන් වහන්සේ මේ අෂ්ටගරු ධර්ම අතර සඳහන් කරලා තියෙනවා. බලන්න පින්වත්නි, ඒකේ විද්‍යාත්මක පැත්ත භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලා බාර දීලා තියෙනවා. ඒ තමයි පිරිමි පාර්ශවය කාන්තා පාර්ශවය බාරගත්තු විදිය. ඒ වගේම තමයි පිරිමි අයට, ඒ කියන්නේ උපාසක කියන කොටසට උපාසිකාවෝ රැකගත යුතුයි, ඒ විදියට බාර දිය යුතුයි. ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න එක, උපාසකයන්ට උපාසිකාවන් ආරක්ෂා කරගන්න එක යුතුයකම. කුල ස්ත්‍රීන්ට ගරු කරන්න කියලා කියනෝනේ. ස්ත්‍රීන් ආරක්ෂා කරගන්න කියලා කියනෝනේ. ස්වභාවයෙන්ම සමහර ලාවට සිතන පතන ආකාරයෙන්, ඒ වගේම යම් යම් තීන්දුව తీරන ගන්න ආකාරයෙන් කාන්තාව ලාමක වෙන්න පුළුවන්. ඒ ලාමකත්වය නිසාම තමයි පුරුෂයෙකුට නැත්නම් පුරුෂයින්ට කාන්තාවගේ ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. එහෙනම් ස්ත්‍රී අපාය යන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ පුරුෂයෙකුට. ස්ත්‍රිය නරක නපුරු සිතුවිලි හිතන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ පුරුෂයෙකුට. ඒ වගේම කාන්තාව ලෝභී තත්ත්වයට පත් වෙන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ පුරුෂයෙකුට. කාන්තාවක් ඉරිෂ්‍යා කරන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ පුරුෂයෙකුට. එහෙනම් අපි ඒක හොඳාකාරව හිතලා කටයුතු කරන්නට ඕනකම තියෙනවා. පින්වත්නි, කාන්තාවට මේ ලෝකේ හුඟක් දුර යන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ. හැඳිමිටේ නුවණ තියෙනවා කියලා බමුණු කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි ස්ත්‍රියක් සිල්වත්නම් ගුණවන්තම් ඥානවන්තනම් ප්‍රඥාවන්තනම් ඇයගේ දරුවන් රටක් රාජ්‍යයක් වුණත් පාලනය කරන්න සුදුසුයි කියන එක. ඒක තමයි වටින ප්‍රකාශය. කොසල් මහ රජතුමාට තමයි මතක් කරන්නේ. පින්වත්නි, අද මම මේ දේශනාව අතරතුරදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හරි වටින කාරණාවක්. අපි නිකමට කල්පනා කරලා බලමු කාන්තාව මරණයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. අපි මෙහෙම හිතමුකෝ, දැඩි ලෝභයෙන් ඉන්නවා. සමහර වෙලාවට ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. දැන් සමහර වෙලාවට Tamanට වඩා ලස්සන කෙනෙක් දැක්කාම කාන්තාව වර්ණනා කරනව අඩුයිනේ. Tamanට වඩා ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් දැක්කොත් ස්වභාවයෙන් වර්ණනා කරනව අඩුයි. අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ වර්ණනාව. නේද? ඒක අපිට බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි. ඒ ස්වභාවයෙන් හැටි. නමුත් එහෙම වර්ණනා කළොත් යම් කිසි කාන්තාවක් Tamanට වඩා ලස්සන කෙනෙක් අනේ ලස්සනයිනේ යා කියලා වර්ණනා කළොත්, Tamanට වඩා Tamanගේ ඇඳුමට වඩා ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් අනේ මගේ ඇඳුමට වඩා ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම ලස්සන නෝ, ඔයා ඇඳුම ලස්සනයි කියලා හදවතින් කිව්වොත් ඒ වගේම තමන් ජීවත් වෙන පරිසරයට වඩා නැත්නම් තමන්ගේ ජීවිතේ යම් යම් සංදිස්ථාන වලට වඩා තව කෙනෙක් ගැන
ඒ කාන්තාව ඊට වඩා උසස් තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්කම තියෙනවනේ. ඒක හරි වටිනවා. එහෙම කියලා එහෙම තත්ත්වයන් වලට ආපු අය කාන්තාව අතර ඉන්නවා. පින්වත්නි, නිම්මාන රති දිව්‍ය ලෝකය කියලා කියන්නේ මනාපකායි කියන දිව්‍ය ලෝකෙට. මනාපකායි කියලා කියන්නේ කැමැති ආකාර 3කට ඒ දිව්‍ය ලෝකේ ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දිව්‍ය ලෝකේ තියෙන ස්වභාවය තමයි තමන් කැමති රූපයක් මවා ගන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර රූප ගත්තාම නේද? ස්වභාවයෙන්ම ගත්තොත් රූප ලස්සන කරන ඕනේ අපි. අපිට ලැබිලා තියෙන මේ ශරීරය, මූණ මේව ලස්සන කරගන්න නැද්ද? කොච්චර ආයතන තියෙනවද මේව ලස්සන කරන්න? අපි ඒ ආයතන වලට කොච්චර යනවද? ගොඩාක් දේවල් කරන ඕනේ ලස්සන වෙන්න. ඒ කියන්නේ මේ ලැබිච්ච ශරීරය පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්නේ නැතුව අපි ලස්සන වෙනවා. ඔබ නිකන් හිතන්නකෝ, නිකන් ඉන්න වෙලාවට නෙමෙයි. ඔබ මගුල් ගෙදරකට යන්න නැත්නම් වෙඩින් එකකට යන්න ලෑස්ති වෙන්නකෝ. එතකොට ඔබේ රූපය ඔබට ගැළපෙනවද බලන්න. කොච්චර වෙනස් කරන්න හදනවද බලන්න. නමුත් මේක වෙනස් කරලා ඉවරයක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට ලැබිච්ච රූපේ කැතනම් කොහොමද අපි ලස්සන කරගන්නේ? කරගන්න බෑ. හැබැයි මනාපකායි දිව්‍ය ලෝකෙ ඉපදුනොත්, නිම්මාන රතිය ඉපදුනොත් තමන් කැමති රූපයක් තමන්ට මවා ගන්න පුළුවන්. මේ ලැබිච්ච එකම තියාගන්න ඕනේ නැහැ. ඊළඟට කැමති කටහඬක් තමන්ට නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් මවා ගන්න පුළුවන්. අපේ ශබ්දේ සමහර වෙලාවට ලස්සන වෙන්නත් පුළුවන්, හඬ කැත වෙන්නත් පුළුවන්. එහෙනම් තමන්ට කැමති හඬක් නිම්මාන රති දිව්‍ය ලෝකයේ තුල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන් කැමති සැප සම්පත් ප්‍රමාණය, යාන වාහන වතු පිටි වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. තමයි දැන් අපිට ලැබිච්ච ගේ කඩලා ආයේ වෙන ගයක් හදන්න ගියොත් එහෙම මේ කාලේ හැටියට කොච්චර වියදමක් යනවද? තියෙන වාහනේ විකුණලා තවත් වාහනයක් ගන්න ගියොත් කොච්චර වියදමක් යනවද? හැබැයි මනාපකායි දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය ලෝකේ එහෙම එකක් නැහැ. තමන් කැමති ආකාර 3කට ජීවත් වෙන්න පුළුවන්. පින්වත්නි, අපිත් එක්ක එකට හිටපු එක්කෙනෙක් ඔය නිම්මාන රති දිව්‍ය ලෝකේ ඉපදුනා. දැන් බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී, මහා මායා දේවිය, මහා මායා දේවිය ඉපදුනේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. දුටුගැමුණු මහ රජතුමා ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. ඊළඟට සද්ධාතිස්ස කුමාරයා ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. අනේපිඩි සිටුතුමා ආරසරම් පින් කරපු ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. සක්‍ර දෙවියන්දියත් ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. හැබැයි නිම්මාන රති දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඊට වඩා ඉහළින් තියෙන එකක. බලන්නකෝ, අනේපිඩ සිටුතුමාට වඩා ඉහළ දිව්‍ය ලෝකයක කවුද මේ ඉපදුනේ? කාන්තාවක්. කවුද? විසාකාව. විසාකාව ඉපදුනේ නිම්මාන රතියේ. බුදුරජාණන් වහන්සේ විසාකාවට ධර්මයේ දේශනා කරන වෙලාවේදී නිතරම තණ්හාව දුරු කරලා නිරෝධය ළඟා කරගන්න පුළුවන් නිම්මාන රතිය පිළිබඳව කතා කළා පින්වතුනි. විසාකාව කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරේ නැහැ. විසාකාව කිසිම වෙලාවක තරහ ගත්තේ නැහැ. හරි පරිස්සමට වැඩ කටයුතු සිදු කළා. ඒ ජීවිතේ නිම්මාන රතියෙන් නතර වුණා. ඒ නිම්මාන රතියේ ඉඳගෙන නැවත මනුස්ස ලෝකෙට විසාකාව නැවත එන්නේ නැහැ. නිවන් ලබා ගන්නවා. බලන්න කොච්චර පුණ්‍යවන්ත චරිතයක්ද කියලා. පින්වත්නි, අපේ ජීවිතේ බොහෝ දේවල් අද කාන්තාවන්ට වැදගත් වෙන පොයේ දවසක් නිසා මේ දේශනාව ඔබට වැදගත් වෙන්න පුළුවන්. අපේ දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ මේ වගේ අය පිළිබඳව. ධනංජානි කියලා සිටුවරයෙක් හිටියා. ධනංජානි සිටුවරයාගේ දියණිය තමයි විසාකා කියලා කියන්නේ. මේ විසාකාව 7 අවුරුද්දෙන් සෝවාන් වුණා. අවුරුදු 20ක් විතර ගත වෙනකොට තමයි විසාකාව විවාහ වෙන්න සූදානම්. දවසක් විසාකාවගේ යාළුවෝ කණ්ඩායමත් එක්ක විසාකාව නාන්න ගිහිල්ලා ජල ක්‍රීඩාවට ගිහිල්ලා නැවත සිටු මාලිගාවට එමින් හිටියා. ඔනේ අතරතුරදී මිගාර සිටුවරයා කියලා අල්ලපු ගමේ සිටුවරයෙක් හිටියා. එයාත් මුදල් තියෙන සිටුවරයෙක්. මේ සිටුවරයාගේ පුතාට විවාහයක් නැත්තම් සරණ පාවා ගැනීම සඳහා කාන්තාවක් සොයමින් හිටියා.
ඒ කාන්තාව සොයාගෙන බමුණු කණ්ඩායමක් ආවා. ඒ කාන්තාව මොන විදියෙන් සැදුම්ලත් කෙනෙක්ද වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ තීරණය කරලා තිබුණා පංච කල්යාණින් සැදුම්ලත්. මොකද්ද පංච කල්යාණී කියලා කියන්නේ? පංච කල්යාණී කියන්නේ කල්යාණි පහක් තියෙන පින්වතුනි මේ. කාන්තාවක් සතුව තිබිය යුතුයි. වර්තමානයේ අපි ගොඩක් අය දන්නේ නැහැ. එක්ක දෑවැද්ද හොයාවි. නැත්නම් තියෙන සමාජ පිළිගැනීම පැලැන්තිය හොයාවි. කළුද සුදුද කියලා බලයි. ඉස්සර විවාහයක් වෙනකොට එහෙම නෙමෙයි කාන්තාවක්ගේ බැලුවේ පංච කල්යාණී. පළවෙනි එක තමයි දන්ත කල්යාණිය. මනාව පිහිටිච්ච සුදුවන් දත් දෙපලක් තිබෙන්න ඕන. ඒ කියන්නේ අර යකාගේ කටේ දත් හිටවපු වගේ එහෙම් මෙහෙන් දත් ඇදිච්ච නල දත් ආපු පිළිවෙලක් නැති දත් තියෙන එහෙම එකක් නෙවෙයි. දන්ත කල්යාණී කියලා කියන්නේ මලා දත් දෙපලක්. මුතු කැටවැනි දත් දෙපලක් කියලානේ කියන්නේ. දන්ත කල්යාණිය කාන්තාවකට තියෙන්න ඕන. ඊළඟ එක තමයි පින්වතුනි කේස කල්යාණිය. කේස කල්යාණිය කියලා කියන්නේ මනාව වැඩුණු කෙස් කලබක් කාන්තාවකට තියෙන්න ඕන. ඒක ආභරණයක්, කල්යාණියක්. දන හිස දක්වා දික් වෙච්ච කෙස් කලඹ එතන සිට අඟල් 3ක් දක්වා රැලි ගැසුණු කෙස් වලින් පිරීලා තියෙන්න ඕන. වර්තමානයේ බලන්න ඔබේ කෙස් කලඹ දිහා. මං කියන්නම් ඇයි ඒ වගේ දේවල් ලැබෙන්නේ කියලා. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්නකෝ. පංච කල්යාණින් ඕන කල්යාණි දෙකක් කිව්වා දැන්. කෙස් කලඹක් තියෙන්න ඕන. ඊළඟ කල්යාණිය මාංශ කල්යාණිය. මාංශ කල්යාණි කියලා කියන්නේ පින්වතුනි උසට සරිලන මහතකුත් මහතට සරිලන උසකුත් තියෙන්න ඕන. දැන් සමහර අය දැක්කට පස්සේ සමහර ආච්චි අම්මලාම කියනවනේ නේද? සමහරලාට කියනවා මේ පාන් කෑල්ලක් කන්න මස් කලඳක් ඇඟේ නැහැ කියලා. ඇට කටු ඔක්කොම පේනවා කියලා කියනවා. සමහර අය කියනවා මේ පාර තලන්න ගෙනියන්න හොඳයි කියලා කියනවා. ඔහොම කියනවනේ. එතකොට උසට සරිලන මහතකුත් මහතට සරිලන උසකුත් තියෙන්න ඕන. මාංශ කල්යාණිය කියන එක හරියට පිටලා තියෙන්න ඕන. මේ ඔක්කොම ලැබෙන්නේ පිනට. මේ ඔක්කොම ලැබෙන්නේ පිනට. ඊළඟට චවි කල්යාණිය. චවි කල්යාණිය කියලා කියන්නේ පින්වතුනි සම තුල කිසිදු කැලලක් තියෙන්න බෑ. සමේ පැහැපත් සමක් තියෙන්න ඕන. ඒ සමේ කිසිදු කැලලක් තියෙන්න බෑ. එක එක ලප කැලල් තියෙනවා. ඒම තියෙන්න බෑ. චවි කල්යාණිය තියෙන්න ඕන. ඊළඟ එක තමයි වයක් කල්යාණිය. වයක් කල්යාණිය කියලා කියන්නේ පින්වතුනි වයස පේන්නේ නැහැ. අවුරුදු 60ක් වුණත් 25 30ක් වගේ පේන්නේ. වයක් කල්යාණිය තියෙනවා. දැන් වර්තමානයේ බලන්නකෝ. මං කියන්නේ නෑ හැමෝටම නෑ කියලා. සමහර අය ඉන්නෝ පින්වන්ත අය වයස පේන්නේ නැහැ. නිකන් සමහර අයකින් අහලා බලන්නකෝ වයස කීයක් වෙනවද? උපන්දින එනවනේ. උපන්දින සමරනවනේ, කේක් කපනවනේ, බැලුම් පුපුරවනවනේ නේද? ඒව කරනවනේ. නමුත් ඒ කේක් කැපුවට, පාටි දැම්මට වයස අහන්නකෝ. කාන්තාවන්ගේ. ගෑනු ළමයි වයස කියන්නේ නැහැ කියලා කියනවා. ඇයි? හැබැයි ඉතින් අපිට තේරෙනවා වයස කීයක් වෙනවද කියලානේ. දකින්නකොට පේනවනේ වයස කීයක් විතර වෙනවද කියලා. නමුත් කියන්නේ නැහැ. ඇයි? වයක් කල්යාණිය නැහැ බොහෝ අයට. වයක් කල්යාණිය නැති කෙනා. ඒ වයක් කල්යාණිය වයස පේන්නේ නැතික පේනවා. පිනට ලැබෙන එක. මෙන්න මේ කියන කල්යාණි පහ. ඔබ හොඳට නැවතත් මතක තියාගන්න. දන්ත කල්යාණිය, කේස කල්යාණිය, මාංශ කල්යාණිය, චවි කල්යාණිය, වයක් කල්යාණිය. මේ කියන කල්යාණි පහම තියෙන්න ඕන. ඔන්න දැන් අර දියකෙලියට ගිය අය නැවත සිටුමාලිගට එන අතරේ වැස්සක් වැස්සා. ඒ වැස්ස වැහැපු වෙලාවේ එතන අම්බලමක් තිබුණා. ඒ අම්බලමට අර විසාකාවත් එක්ක ආපු යාළුවෝ ටික ගොඩ වුණා. ඒ අම්බලම එතන ඊට කලින් ඇවිල්ලා හිටියා අර කුමාරයාට, සිටු කුමාරයාට පංච කල්යාණීන් සැදුල්ලත් කාන්තාවක් හොයාපු පමුණු ටික. අර කොහොම දුවගෙන ගිහිල්ලා අම්බලමට ගොඩ වුණා. විසාකාව වැස්සේ තෙමි හිමීට අර ගෙට ගොඩ වුණා.
අම්බලමට ගොඩ වුණා. ඈත ඉඳලා විසාකා වෙනකොටම බමුණු දැක්කා අපි හොයන જાති කෙනෙක්. කේස කල්යාණිය දැක්කා. චවි කල්යාණිය දැක්කා. මාංශ කල්යාණිය දැක්කා. වයක් කල්යාණිය දැක්කා. හැබැයි එකක් දැක්කේ නැහැ. මොකද්ද? දන්ත කල්යාණිය. නිකන් හිතන්නකෝ වැස්සකට ගේකට ගොඩ වෙනකොට කොහොමද වර්තමානයේ අය දත් ටික විරිස්සගෙන ගේ ඇතුළට දුවන්නේ කියලා. විසාකාව නෙමෙයි දත් පෙන්නුවේ. නේද? කියනෝනේ සිනා නොමවනු දසන් දක්වා කියලා කියනෝනේ. කාන්තාවක් දත් පේන්න hina වෙන්නේ නැලු. කට ඇරලා හයියෙන් මහා හයියෙන් කොක්කඬ දාලා දත් ටික පේන්න hina වෙන්නේ නැලු. කාන්තාවගේ hinaව ලස්සන වෙන්නේ එහෙම සිනා නොමවන් දසන් දක්වා කියලා. දැන් මොකද උනේ? මේ බමුණන්ට බලා ගන්න ඕනකම තියෙනවා දන්ත කල්යාණිය. එමීට ආපු නිසා මේ බමුණු කියනවා විසාකාව දෙසට හැරිලා නංගි ඔයා කවදා හරි කසාද බැන්දොතින් බැඳපු මිනිස්සයා මැරෙන්නේ පිපාසිතව කියලා කියනවා. වතුර නැතුව කියලා කියනවා. ඊට පස්සේ එකපාරටම විසාකාන මොකක්ද කිව්වේ? එහෙම කියනකොට මොකද උනේ? දන්ත කල්යාණිය දැක්කා. දැන් බමුණ දන්නෝ කල්යාණි පහම විසාකාවට තියෙනවා කියලා. නෑ ඉතින් ඔයා ආපු විදියටනේ අපි මේ කියන්නේ. ඔයා ආවේ කොහොමද? හිමීටනේ ආවේ. අනිත් අය මේ දුවගෙන ඇවිල්ලා අම්බලමට ගොඩ වුණානේ. බැරි වෙලා හරි ඔයා කසාද බැන්දොතින් කෑම කන වෙලාවට මහත්තයට වතුර මේ බත් එක හිර වුණොත් ඔයාට කුස්සියට ගිහින් වතුර එකක් ගේන්න කිව්වොත් ඔයා හිමීට ඔය ආපු විදියට ගිහින් එනකොට ඒ මිනිස්සයා මැරිලා කිව්වා. ඒකයි කෝ කිව්වේ අඩුව ආවෙසෙන් මැරෙනවා කියලා. විසාකාව හරිම ප්‍රඥාවන්තයිනේ. ඊට පස්සේ කෝ බමුණ එහෙම කතා කරන්න එපා. මං හිමින් ආවේ හේතුවක් නිසා. බමුණා දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා කිව්වා. දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා කිව්වා. පළවෙනි එක්කෙනා තමයි බමුණා සරණාභරණයෙන් සැරසුණු රජතුමා දුවනකොට කැතයි. කොටුණු පළඳගත්තු රජතුමා දුවනකොට කැතයි කිව්වා. දෙවෙනි එක්කෙනා තමයි කිව්වා මගුල් ඇතා දුවනකොට කැතයි කිව්වා. තුන්වෙනි එක්කෙනා තමයි කිව්වා හාමුදුරුවෝ සිවුර පොරවගත්තු හාමුදුරුවෝ දුවනකොට කැතයි කිව්වා. හතරවෙනි එක්කෙනා කිව්වා කාන්තාව දුවනකොට කැතයි කිව්වා. ඒ වගේම බමුණ මතක තියාගන්න කිව්වා. මම හිමිහිට ආවේ හේතුවක් මත කිව්වා. කාන්තාවක් ඉක්මනට දුවලා බැරි වෙලා හරි බමුණ පටලැවිලා වැටුනොත් අතක් කැඩී කිව්වා. අතක් කැඩිච්ච තරුණියක් කවුද හෝ විවාහ කරගන්න කැමති. කකුල පැටලෙලා වැටිලා කකුලක් කැඩී කිව්වා. කවුද හුවා කකුලක් කැඩිච්ච කෙනෙක්ව විවාහ කරගන්නේ. මූණ වැදිලා දතක් කැඩෙන්න පුළුවන් කිව්වා. ඩබල් පර්ෆියුම් ලොක් සමග දැන් දිගු කල් පවතින සුවඳින් එන බෙස්ට් එවර් සන්ලයිට් රෝස් කෙනෙක් විවාහ කරගන්න. බිම පෙරලිලා සීරීමක් ඇති වෙන්න පුළුවන් කිව්වා. කවුද හුවා එහෙම දැන් මේගොල්ලෝ තවි කල්යාණිය බැලුවනේ. ඇඟේ සීරීමක්වත් සමේ සීරීමක්වත් ලප කැලලක්වත් තුවාල කැලලක්වත් තියෙන කෙනෙක් නෙවෙයි හෙව්වේ මෙයාලා. නැති කෙනෙක්. එහෙමනම් එහෙම සීරීන් තුවාල තියෙන කැලල් තියෙන අය කවුද හෝ විවාහ කරගන්නේ. ඒ වගේම බමුණ මතක තියාගන්න කිව්වා. කසාද බඳින්න ඉන්න කාන්තාවක් විවාහ වෙන්න ඉන්න කාන්තාවක් හරියට විකුණන්න තියෙන වීදුරු භාජනයක් වගේ කියලා කිව්වා. එක පළඳුනෝති එක සීරුනෝති ඒ වීදුරු භාජනේ විකුණන්න බෑ කිව්වා. ඒ නිසා කාන්තාවත් එහෙමයි කිව්වා. ඒ නිසා කොහොම පරිස්සම් වෙන්නේ. ඒ වගේම බමුණා කවුරු හරි පිරිමි කෙනෙක් කිව්වොතින් මේ ගෑනු දරුවා නම් පිරිමියෙක් වගේ කියලා ඒක මහා අපහාසයක් වූ කාන්තාවකට. කවුරු හරි පිරිමි කෙනෙක් කසාද බඳින්න වයසේ ඉන්න ගෑනු ළමයෙකුට කිව්වොතින් මෙයා නම් පිරිමියෙක් වගේ කියලා ඒක මහා අපහාසයක් කිව්වා. දැන් පිටකොතට පිරිමියෙක් වගේ කෙනෙක් කිව්වොත් එයා විවාහ වෙන්න කෙනා කැමති නෑනේ. ඒක අපහාසයක් කිව්වා. ඒ නිසා තමයි කෝ බමුණ මම හිමීට ආවේ.
ඊට පස්සේ මේ බමුණු හොඳට පැහැදුනා. පැහැදිලා කිව්වා මම ආවේ අපි ආවේ මිගාර සිටුවරයාගේ පුතාට විවාහ වෙන්න කාන්තාවක් වෙනවා කිව්වා. ඔබ ඒකට හොඳටම සුදුසුයි කිව්වා. ඔබ මොකද ඇහුව කියන්නේ? ඊට පස්සේ විසාකාව කියනවා බමුණා මගේ ජීවිතේ මට අයිති නෑ. කසාද බඳින්න ඉන්න වයසේ කාන්තාවක්ගේ ජීවිතේ එයාට අයිති නෑ කිව්වා. මේක අයිති මගේ දෙමව්පියන්ට කිව්වා. සීරීමක්වත් පළුද්දක්වත් වෙන්න නොදී මෙච්චර කාලයක් ලස්සන කර කර හදාගත්තේ මගේ අම්මයි අප්පච්චි කිව්වා. ඒ නිසා ඒ ගැන තීරණයක් මට තනියෙන් ගන්න බෑ කිව්වා. ගිහින් අපේ තාත්තගෙන් අහන්න කිව්වා. අම්මයි තාත්තයි කැමති නම් මම කැමතියි කිව්වා. බලන්න වර්තමානයේ මොන තරම් ලස්සන උදාහරණයක්ද කියලා මේක. විසාකාව කියනවා මේ ජීවිතේ අයිති දෙමව්පියන්ට. ඒගොල්ලෝ තමයි අපිව හදාගත්තේ මලක් වගේ ඇහක් වගේ රැකගෙන. පුදුම තරම් දුකක් විඳලා මෙච්චර ලස්සනට අපිව හැදුවේ අම්මයි තාත්තයි. ඒ නිසා මේ ජීවිතයේ අයිති අම්මටයි තාත්තටයි. වර්තමානයේ බලන්නකෝ දැන් ඉන්න කට්ටිය කොහොමද කියන්නේ? මගේ විවාහය තෝරගන්නේ මම. අපි කසාද බැඳලා පස්සේදී එකට ඉන්න ඕනේ අපිනේ. මොකද අම්මයි තාත්තයි එහෙම ඉන්නවද? ඕගොල්ලෝ මොනවද දන්නේ කියලා. ඔබ බලන්න කොච්චර අය කියනවද කියලා. බලන්නකෝ තරුණ දරුවෝ, දියණිවරු හොද්දට මේ පාඩම ඉගෙන ගන්න ඕන. කවදාවත් අම්මට තාත්තට විරුද්ධ වෙලා යන්න එපා. තවදාවත් තමන්ගේ කැමැත්තට ඒ වැඩ කටයුතු සිද්ධ කරගන්න එපා. ඒ වැඩ හිටියන්ට අවස්ථාව දෙන්න. අවස්ථාව දෙන්න. ඒ නිසා කිසිම වෙලාවක අඩි පොලේ ගහලා, අඩි හප්පලා, තව චෝදනා කරලා එහෙම කරන්න එපා. මේ ජීවිතේ අයිතිම අම්මටයි තාත්තටයි. අයිතිම අම්මටයි තාත්තටයි. ඒ ආරක්ෂාව. ඒ නිසා හිම කිව්වා. දැන් මේ බමුණු ගිහිල්ලා ධනංජානි සිටුවරයා විශාල ධනයක් තිබිච්ච සිටු කෙනෙක් මේ යෝජනාව කළා. ඒ යෝජනාව කරපු වෙලාවේ ධනංජානි සිටුවරයා මිගාර සිටුවරයාගේ පුතාට විසාකාව විවාහ කළ දෙන්න කැමති වුණා. දැන් ඔන්න මගුල තීන්දුව කළා. දැන් මිගාර සිටුවරයාගේ පාර්ශවයේ අය ධනංජානි සිටුවරයාගේ ගෙදරට ඇවිල්ලා විසාකාවගේ විවාහය තීන්දුව කරලා දැන් විසාකාව මිගාර සිටුවරයාගේ නිවසට කැඳගෙන යන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී දැන් ඔන්න විවාහ වෙලා යන්න හදපු විසාකාවට ධනංජානි සිටුවරයා කතා කරනවා. ඒක අහගෙන හිටියේ කවුද? මිගාර සිටුවරයා. දුවේ මෙහෙ එන්නකෝ පොඩ්ඩක්. මේක හොඳට මතක තියාගන්න කිව්වා. ඔයා ගියාට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න කිව්වා. මිගාර සිටුවරයාගේ ගෙට ගියාට පස්සේ ඇතුලේ තියෙන ගින්දර ඩිංගක්වත් එළියට දෙන්න එපා කිව්වා. දැන් මිගාර සිටුවරයාට මේක ඇහුණා. මෙයා කල්පනා කළා කෝටිපති සිටුවරයෙක් වුණාට බලන්නකෝ තියෙන කුම්මෙහිකම. ගින්දර ඩිංගක්වත් එළියට දෙන්න එපා කියලා කිව්වා. අපි නම් ඔච්චර ලෝභ නැහැ. දැන් මෙයාට ටිකක් ගැටලුවක් මේක. නමුත් මගුල තීන්දුවයි. ඊළඟට දුවේ මෙහෙන්නකෝ කියලා ආයි කතා කළා. ඒ වගේම එළියේ තියෙන ගින්දර ඇතුළට ගන්නත් එපා කිව්වා. කාගෙන්වත් එළියේ තියෙන ගින්දර චුට්ටක්වත් ඉල්ල ගන්න එපා කිව්වා. දැන් මිගාර සිටුවරයා කල්පනා කරනවා මේ මිනිස්සු හිතුවත් දන්නේ අපි මහා ලෝභ මිනිස්සු කියලා. අපිට ගින්දර ඩිංගක්වත් නැහැ කියලා හිතුවත් දන්නේ නැහැ. එළියෙන් ඩිංගක්වත් ගන්න එපා කියලා කියන්නේ බලන්නකෝ. දැන් ආයි හරි නෑ හිතට. නමුත් මගුල තීන්දුවයි. ඊළඟට කතා කරලා කියන දුවේ දෙන මිනිස්සුන්ටම දෙන්න කිව්වා. දෙන අයටම දෙන්න කිව්වා. ඊට පස්සේ මෙයා කල්පනා කරන මිගාර සිටුවේ මේ ඔක්කොම අහගෙන ඉන්නවා. පුදුම මිනිස්සු. දෙන අයට විතරක් දෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ කො මේ නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වා. ඊට පස්සේ කො ඔයා ගෙදර ගියාට පස්සේ අනිවාර්යෙන්ම මොක නැතත් ගිනි දෙවියෝ පුදන්න කිව්වා. ඊට පස්සේ කල්පනා කරා එහෙනම් මේ අපිට සලකන්න නෙවෙයි කියන්නේ දෙවියෝ පුදන්න කියලා කියන්නේ එහෙනම්. අප්සෙට් ඒ වුණාට මගුල තීන්දුවයි.
ධනංජාන සිටුවරට හුඟක් ධනෙ තියෙනවා. මිගාර සිටුවර ඔක්කොම අහගෙන ඉන්නවා. ඊළඟට කිව්වා දුවේ සුවසේ නිදා ගන්න කිව්වා ගිහිල්ලා. ඊට පස්සේ දැන් මිගාර සිටුවරේ කල්පනා කරනවා එහෙනම් හොඳට ගොරව පොරෝගෙන බුදිය ගන්න කෙල්ලෙක් වෙන්න ඇති මේ කියලා. ඒකටත් දැන් හරිය නැහැ හිතට. නමුත් අහගෙන හිටියා. ඊළඟට කිව්වා සුවසේ අවදි වෙන්න කිව්වා. සුවසේ අවදි වෙන්න කිව්වා. ඊළඟට කිව්වා සුවසේ කෑම කන්න කිව්වා. සුවසේ කෑම කන්න කිව්වා. මිගාර සිටුවරේ කල්පනා කරනවා අපි කන්නවත් දෙන්නේ එකක් නැහැ කියලාත් දන්නේ හිතාගෙන ඉඳි කියලා. දැන් මෙයා හිතේ යටින් හිතනවා දැන් මෙයා. සුවසේ නිදා ගන්නකෝ සුවසේ කෑම කන්න කිව්වා. මෙන්න මේ ආදී වශයෙන් කාරණා කීපයක්ම දැන් ධනංජානි සිටුවරයා විසාකාවට කියනවා. දැන් මොකද වුනේ පින්වතුනි? මිගාර සිටුවරයාගේ ගෙදරට යන්න දැන් විසාකාව ලෑස්ති වුණා. එතකොට දෑවැද්ද දෙනවා. විසාකාව දෑවැද්ද දෙනකොට කහවණු කවරෙන් භාගයක් ධනංජානි සිටුවරේ හලනවා. කහවණු කවරෙන් භාගයක් හලනකොට විසාකාවගේ පුණ්‍යවන්ත භාවය නිසා පින්වතුනි කවරෙම හැලෙනවා. කවරෙම හැලෙනවා. අපිට බලන්නකොනේ. දෙන්න හදන එකක් දෙන්නේ නැහැ. භාගයක් හලන්න හදනකොට කහවණු කවරෙන් ඒ කවරෙම හැලෙනවා. ගව ගාලකින් ගවයෝ 1000ක් දෙනකොට තව ගාලකින් තව ගවයෝ 1000ක් කඩාගෙන එන විසාකාව ළඟට. පුදුම පින අපිට විවාහයක් කරගන්න ගියාම වර්තමානයේ දෑවැද්ද හොයාගන්න ගියාම නේ කොච්චර ප්‍රශ්නද බලන්නකො. විසාකාවට නෑනේ. ඇයි පින්වතුනි එහෙම වෙන්න හේතුව විසාකාව පුණ්‍යවන්තයි. ඇයි මහා සංඝරත්නයට දාණය වැළඳෙව්වා. කොහොමද? ස්වාමීනි මේක රසයි වළඳන්න. ස්වාමීනි මේක ගුණයි වළඳන්න. රසයි කියා ගුණයි කියා වැළඳෙව්වා. අන්න ඒ කුසල කර්මයේ නිසාම විසාකාවට දෙන්න හදන තරමට වඩා ලැබෙනවා. ඇයි? කියා වැළඳෙව්වා. රසයි කිය ගුණයි කියා දානි වැළඳෙව්වා. බලන්න කොච්චර අය සමහර අය ඉන්නව වර්තමානෙත් එහෙම. ඔන්න විසාකාව දැන් මිගාර සිටුවරයාගේ ගෙදරට ගියා. දැන් මිගාර සිටුවරයා ටිකක් විසාකාව පිළිබඳව පැහැදීමක් නැහැ. ඇයි? අර කියපු කතන්දර ටික ඇහුණා. ගිය දවසේම රාත්‍රියේ රෑ 12ට විතර විසාකාව එළියට ගියා. කාටවත් කියන්නේ නැතුව එළියට බහැලා ගියා. මේකත් බලන් හිටියා මිගාර සිටුවරයා. කල්පනා කළා හැදිච්ච ගෑනු ළමෙක් කවුරුවත් නැතුව ගෙයින් එළියට බහැලා රෑ 12ට විතර එළියට යනවද? මෙයා නම් හැදිච්ච කෙනෙක් වෙන්න බෑ. හැබැයි මුකුත් කියන්න විදියක් නැහැ. මගුල තීන්දුවයි ආපු දවසේ. වෙලාවක අල්ල ගන්නම් කියලා සද්ද නොකර හිටියා. දවසක් කොහොම ඉන්නකොට මේ මිගාර සිටුවරයා නිගණ්ඨනාත පුත්තගේ දායකයෝයි. දැන් මේ ගෙදර මංගල්‍යයක් තිබුණා, පුතා විවාහ කරලා දුන්නා. ඒගේ සතුට නිමිති කරගෙන දානයක් දුන්න කාටද? නිගණ්ඨනාතලාට. නිගණ්ඨනාත පුත්තලා නිවසට ඇවිල්ලා දානේ වන්දන හදනකොට මිගාර සිටුවරයා කෑ ගහලා කිව්වා දුවේ මෙන්න රහතන් වහන්සේලා වැඩියා කිව්වා. දැන් විසාකාවට රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේ දැන් දවස් 2-3කින් දැක්කේ නැහැ. නිතරම විහාරස්ථානයේ හිටපු විසාකාව නෙමෙයි. රහතන් වහන්සේලා වැඩිය කිව්ව විතරයි හිත ඉපලිලා ගියා. දුවගෙන ගියා සාලෙට. යනකොටම දැක්කේ අර ඇඳුමක්වත් අඳින්න නැතුව ඉඳ නිගණ්ඨලා. චී කියලා කියවුණා එකපාරට. එකපාරටම චී කියලා කියවුණා. එයා දැකලා තියෙන්නේ නික්ලේශී වීතරාගී වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ. ලස්සනට ඇඳුම් ඇඳලා, සිවුරු පොරවලා, මහරහතන් වහන්සේලා හරි පිරිසිදු. හදවත පිරීල යනව දැක්කට පස්සේදී සමනානංච දස්සනා. එවන් ශාස්ත්‍රෝරේකේ ශ්‍රාවිකාවක් වෙච්ච විසාකාව ඇඳුමක්වත් නැති නිගණ්ඨයෝ දැක්කට පස්සේදී චී කියුණා. ඒක ඇහුණ විතරයි නිගණ්ඨනාත පුත්තට කේන්ති ගියා පුදුම විදියට. ඊට පස්සේ කිව්වා මේ ගෙදරට ගෙනල්ලා තියෙන්නේ ලේලියක් නෙවෙයි මූසලියක් කිව්වා. දැම්ම ගෙදරට ගෙනින් දාන්න කිව්වා. විකාර සිටුවරයටත් දැන් කාරණා කීපයක්. නමුත් ධනංජානි සිටුවරයාගේ ධනය එයාට වඩා වැඩි නිසා තීන්දුවක් ගන්න බැරුව හිටියා.
ඊළඟ දවසේ හැබැයි මෙගාර සිටුවරයා හිටිය ටිකක් කේන්ති. ඊළඟ දවසේ පින්වත්නි මිගාර සිටුවරයා සුවඳල් හාලෙන් කිරිබතක් හදලා සාලේ වාඩි වෙලා සුවඳ ගගහා කිරිබත වළඳනවා. ඔතනට වැඩියා හාමුදුරන් වහන්සේ නමක් පිණ්ඩපාතේ. මේ පිණ්ඩපාතේ වැඩපු හාමුදුරන් වහන්සේ දැන් බලාගෙන පාත්‍රයේ තතේ තියාගෙන ඉන්නෝ විසාකාවත් බලාගෙන ඉන්නෝ මිගාර සිටුවරයා නෙවෙයි දිහා බලන්නේ මෙයා මිත්‍යා දෘෂ්ටිකයි. එයා කිරිබත් කනවා. ටික වෙලාවක් බලා හිටපු විසාකාව ස්වාමීනි දැක්කද අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. මේක ඇහුණ විතරයි. පුරාණ කියන්නේ මොකද්ද පිටුද? පුරාණ කියන්නේ පැරණි කියන එකනේ. ඒ කියන්නේ මේ පරණ දේවල් කනව කියන එකක් කියලා තියෙනවා. මෙයාට කේන්ති ගියා. හොඳටම කේන්ති ගියා. පුටුව ගසලා දාලා නැකිට්ටා. නැකිටලා කිව්වා මම දැන් දවස් ගාණක් මේක ඉවසගෙන හිටියා. ඒ නිසා හරියන්නේ නැහැ. ඒක නිසා තී දැන් ගෙයින් එළියට බහින්න කිව්වා. තමන්ගේ අම්මා තාත්තා ළඟටම යන්න කිව්වා. තව මොහොතක්වත් මේක ඉදර නැදෙන්න එපා කියලා. 16න්ට කතා කරලා කිව්වා මේ විසාකාවගේ බෙල්ලෙන් අල්ලලා එළියට දාපල්ලා කියලා. එකම 16ක්වත් ළඟටවත් කිට්ටුන්නේ නැහැ. ඇයි පින්වත්? ඒ සියලුම 16න් විසාකාවට ධනංජානී සිටුවරයා ලබා දීපු තමන්ගේ තාත්තා ලබා දීපු දැසිදස්සෝ. ඒ නිසා විසාකාවට කිට්ටුනේවත් නැහැ කිසි කෙනෙක්. පුණ්‍යවන්තභාවය. බලන්නකෝ ගෙදරින් එළියට දාන්න හදනකොට නේද? වර්තමානේ නම් මාමණ්ඩි යන්න කිව්වනම් අඩි හප්පලා යනවා කියලා නේද? ගෙදරට කෝල් කරලා කතා කරලා පොඩ අම්මටත් කතා කරන අම්මත් කියන්නේ උඹට ඉන්න බැරි නම් මෙහෙට වරින් කියලානේ. බලන්න වර්තමානයේ වෙන දේවල් චුට්ටක් ඉවසන්නේ නැහැ. චුට්ටක් ඉවසන්නේ නැහැ. ජීවිත විනාශ කරගන්නවා. විසාකාව කිව්වා මාමණ්ඩි ඔයාලා එන්න කියනකොට එන්නයි ඔයාලා යන්න කියනකොට යන්නයි මම ලෑස්ති නෑ කිව්වා. මටත් අම්මා තාත්තා ඉන්නවා කිව්වා. බලන්නකොනේ. ඔයාලා එන්න කියනකොට එන්නයි යන්න කියනකොට යන්නයි මම ලෑස්ති නෑ කිව්වා. මටත් ඉන්නවකෝ අම්මා තාත්තා. එනිසා මම ඒගොල්ලන්ගේ විශ්වාසය රකින්න ඕන කිව්වා. ඊට පස්සේ අම්මා තාත්තා ඉන්න හින්දා තමයි කිව්වේ කරුණාකර යන්න කිව්වා. යන්නේ නෑ කිව්වා. මොකද මම වැරද්ද බාරගෙන මං වැරද්දක් කළේ නෑ කිව්වා. වැරද්ද බාරගෙන මං ගියොත් එහෙම අපේ අම්මලා තාත්තලා අහයි කිව්වා. ගොඩක් වෙලාට අම්මලා තාත්තලා එහෙමනේ කියන්නේ. ඔක්කොම ටික එළියට එනවා එතකොට. ඇයි ගෙදර ඉන්නකොටත් ඉන්න බෑනේ කාත් එක්කවත්. අපි දන්න ඕනේ ඔයාගේ හැටි. ඒ නිසා කොහෙවත් තැනකට ගිහින් ඉන්න බෑනේ. ඔය රණ්ඩුවල ඉන්නේ නැති. චෝදනාව කෙලින්ම මාමණ්ඩි එන්නේ මට කිව්වා. මං කැමති නෑ කිව්වා ඒ චෝදනාවල් වලට වැරදිකාරයෙක් කෙනෙක් වැරදි නොකර. ඒක නිසා මේ චෝදනාවන් ඔක්කොම දාලා නඩුව විසඳන්න ඕන කිව්වා. මොකද නඩුව? දැන් චෝදනා ගණනාව. වැරදි කවුද නිවැරදි කවුද කියලා නඩුව විසඳන්න ඕන කිව්වා. දැන් ඔන්න නඩුව විසඳන්න කවුද භාවිතා කරන්නේ? පෙරක දොරු 8 දෙනෙක් හිටියා. කාගේද මේ? විසාකාව. Viva දැන් අතේ ඇති මුදලට ෆිට්. ග්‍රෑම් 175 ඊසි පැක් එකකින් Viva එකතු වුණු උකුතේ රස විඳින්න. ධනංජානී සිටුවරදී යම් කිසි ප්‍රශ්නයක් ගෙදර ඇති වුණොතින් මෙන්න මේ විනිසුරුවන් 8 දෙනා ලව්ව විසඳ ගන්න කියලා. දැන් ඔන්න චෝදනා පත්‍රය ගොනු කරලා විනිසුරු 8 දෙනා ඉස්සරහා දැන් බලන්නකොනේ වර්තමාන ඉන්න අයට එහෙම තියෙනවද නේ? පෙරකදూరు මහත්තයත් අපි ඇල්ලුවොත් එහෙම අනිත් පැත්තට කතා කරලා මොකක් හරි කියලා නඩුව පරාද. හොඳට බලන්නකො. එහෙම වෙන්නෙත් පින්වතුනි පිර නැති නිසා. නඩුවක් දිනන්නත් පින් තියෙනවා. තමන් වෙනුවෙන් පෙනී සිටින යම් කිසි කෙනෙක් එන්නත් පින් තියෙනවා. ඒ කුසලයන් රැස් කරගත යුතුයි. මේ ලැබිච්ච ජීවිතය තුළ ඒ කුසලයන් රැස් කරගත යුතුයි. විසාකාව එහෙම කරගත්තා. ඔබ හිතනවද අවුරුදු 7න් සෝවාන් වෙන්නේ නිකම්ම කියලා? නෑ, පෙර සංසාරේ සෝවාන් වීමට ආසන්නව ඉඳලා මරණයටපත් වුණාට පස්සේ ඊළඟ ආත්මෙ දීපදුනාට පස්සේදී 7 අවුරුද්දෙන් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. 7 අවුරුද්දේ. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරු අවුරුදු 99 දී 90 ගාණක් වුණාට පස්සේදී උන්වහන්සේ කම්පියුටර් ඉගෙන ගන්න ගිහින් තියෙනවා. ඊට පස්සේ අහනවා මාධ්‍යවේදී ඔබ වහන්සේට අවුරුදු 99යි. 90 ගාණක් වෙනවා. දැන් ඔබ වහන්සේ මේ කම්පියුටර් ඉගෙන ගන්නේ ඇයි? උන්වහන්සේ දෙන උත්තරේ මොකක්ද දන්නවද?
පින්වතුන් වහන්සේ කියනවා මේ ආත්මෙට නෙවෙයි මම මේ සසර හුරුවක් හදාගන්නේ පුරුද්දක් ඇති කරගන්න ඊළඟ ආත්මෙට කියලා. බලන්නකෝ. සසර හුරු පුරුදු නැත්තම් කිසිවක් කරන්න බෑ. අපි මේ සියල්ලම හුරු පුරුදු වෙන්න ඕන. සමගයෙන් ඉන්න, ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න, සාමදානයෙන් ඉන්න, ලස්සනට ඉන්න, hina වෙලා ඉන්න, ඉරිසියා කරන්න නැතුව ඉන්න. මේ සියල්ලම පුරුදු පුහුණු කරන්න. ඒ සියල්ලම පුරුදු පුහුණු කරන්න නැතුව මේ කිසිවක් කරන්න බෑ පින්වතුනි. අපි ඒකනේ අපිට ඒක නැත්තේ. ගොඩක් අයට නැහැ. සතුටින් ඉන්න නැහැ. ප්‍රශ්න ඇති වෙනව නේද? දැන් ඔන්න චෝදනා ටික ඔක්කොම ගොනු කරලා නඩුව අහන්න බාර ගත්තා. නඩුව අහන්න බාරගෙන ඔන්න දැන් මිගාර සිටුවරය පළවෙනි චෝදනාව එල්ල කරනවා. මොකද්ද පළවෙනි චෝදනාව? ඔයා මෙහෙට ආපු දවසේම රෑ 12ට විතර මේ මාලිගාවෙන් මගේ ඇස් දෙකටම පේන්නේ එළියට කියාකුවා. හැදිච්ච කාන්තාවක් නම් යනෝ දෙව්ව අවසරයක් ගන්නතුව ගෙයින් එළියට. රෑ 12ට විතර. ඊට පස්සේ ගෝ මාමණ්ඩි මම නිදාගෙන ඉන්න වෙලාවේ මට අස්සුගාල පැත්තෙන් සද්දයක් ඇහුණා. මම ඒකයි මේ පැත්තට ගියේ. මං ගිහින් බලනකොට වෙලඹකට පැටියක් හම්බෙන්නේ නැහැ. ඉතින් මං වෙලඹගේ පැටිය හම්බෙන්න උදව් කරලා එයාට වතුර තුවලා පැටිය රෙදි කෑල්ලක් දාලා නිදි කරලා මං ආවා කිව්වා සාත්තු කරලා. ඉතින් ඒක වැරද්දක් දැව්වා. ඇත්තටම විසාකාව ගෙදරට ආපු දවසේ වෙලඹකට පැටියෙක් හම්බෙලා. චෝදනාවෙන් නිදහස්. දැන් හොඳින් ඉන්නකොට වගේ නෙවෙයි පින්වතුනි නඩු කියා ගන්නකොට තරහ යනවා නිතරම. නඩු කියා ගන්නකොට තරහ යනවා. ඊළඟ චෝදනාවක් දැන් එල්ල කරන්න පටන් ගත්තා. ඊළඟ චෝදනාව එල්ල කළේ මොකද්ද? ඔයා ගෙදරින් එනකොට මට දැන් කිව්වා පුරාණි වළඳනවා කියලා. පුරාණි කියන්නේ මොකද්ද? පැරණි දේවල්. මම මේ පරණ දේවල් නෙවෙයි කිව්වා කෑවේ. අලුතෙන් හදපුවාස් කිව්වා. නෑ මම මං කිව්වේ පරණ දේවල් කනවා කියලා නෙවෙයි කිව්වා. පෙර සංසාරේ කරපු පිනක් නිසාද සුවඳල් හාලුයි බතු යාට කන්න හම්බුණා කිව්වා. නමුත් මේ සංසාරෙත් මේ ආත්මෙත් අර ස්වාමීන් වහන්සේට ඒ දානි පූජා කරා නම් ඔබට ලබන ආත්මේ තමයි එක. පුරාණි වළඳනවා කියන්නේ පෙර දීපු දේවල් කන එකට කිව්වා. පින්වතුනි අපි කොච්චරනම් පුරාණි වළඳනවද? බණක් අහන්නේ නැහැ, භාවනාවක් කරන්නේ නැහැ, ධනක් දෙන්නේ නැහැ, දින දානෙටත් ගරහන. ඔන්න ඔය විදිහට චෝදනාවක් ඉදිරිපත් කළා. ඊට පස්සේ කිව්වා අර මොකද්ද කිව්වේ තාත්තා? ගේ තියෙන ගින්දර ගන්න එළියට දෙන්න එපා කියලා. ගින්දර ගැන නෙවෙයි මාමණ්ඩි ඒ කිව්වේ. ඒ කිව්වේ ගෙදර තියෙන ප්‍රශ්න ටික එළියට දෙන්න එපා. මාමණ්ඩිගේ නැන්දම්මගේ ප්‍රශ්න කියන්න එපා කියලා. එතකොට එළියේ තියෙනව ගෙට ගන්න එපා කිව්වේ. කවුරු හරි කිව්වොත් ඔයාගේ මාමණ්ඩි වැරදි, නැන්දම් වැරදි, මහත්තයා වැරදි, පෙර මෙච්චර වැරදි කරලා තියෙන ඒව ගේ ඇතුළට ගේන්න එපා කිව්වා. එතකොට දෙන්නන්ට දෙන්න කිව්වේ. සමහර අය ඉන්නවක මාමණ්ඩි ණය ඉල්ල ගන්නව කිව්වා. ලබන සතියේ සිකුරාදට දෙන්නම් කියලා රුපියල් 500ක් දෙන්න කියලා. හරියට මේ මිනිස්සු ලබන සතියේ සිකුරාදම රුපියල් 500 ගෙනත් දෙන්නකෝ. ඒ වගේ අයට දෙන්න කියන්නකෝ. නැත්තම් පියව ගන්න බෑකෝ. නොදෙන්නන්ට නොදෙන්න කිව්වේ එතකොට. සමහර අය ඉන්නවක ලබන සතියේ සිකුරාදට දෙන්නම් කියලා 500ක් ඉල්ලගෙන ඉතින් සති ගානකින් සිකුරාදටවත් හොයාගන්න බැරි අය. ඒ වගේ අයට දෙන්න එපා. එතකොට දෙන්නන්ට නොදෙන්නන්ට දෙන්න කිව්වේ. සමහර අය ඉන්නවක රුපියල් 500ක් ඉල්ලගෙන ගිහිල්ලා කියපු දවසට 100ක් ගෙනත් දෙනවා. ඊළඟ දවසේ 100ක් ගෙනත් දෙනවා. දවස් 5කට 500 ගෙනත් දෙනවා. ඒ වගේ කෙනෙක් දැක්කොත් 100ක් දීලා ඉතුරු 400 නොදී ඉන්න කිව්වා. නොලබුණත් පාඩුව දරා ගන්න බලන්න ලස්සන දේශනා. ඒතර ගිනි දෙවිය පුදන්න කිව්වේ. ගිනි දෙවියෝ කියන්නේ වෙන දෙවියෝ නෙමෙයි. ගෙදර ඉන්න මාමණ්ඩි නැන්දම්මයි තමන්ගේ මහත්තයයි කියලා කිව්වා. එතකොට හොඳට නිදා ගන්න කිව්වේ. හොඳට නිදා ගන්න කිව්වේ අනිත් අයට නිදා ගන්න දීලා ඔයා අවසානයේ නිදා ගන්න කියලා ඒකෝ කිව්වේ. එතකොට වහන වලන් වහලා, වහන ජනේල වහලා, වහන දොරවල් වහලා, ඕෆ් කරන ලයිට් ටික ඕෆ් කරලා ඒ සියල්ල කරලා නිදාගත්තට පස්සේ ගැටලුවක් නැහැ. ඊළඟට එතකොට කිව්වේ සුවසේ කෑම කන්න කියලා. ඒ කියන්නේ නැන්දම්මට මාමණ්ඩිට මහත්තයට දැසි දසන්ට කන්න දීලා අවසානයේ කන්න. එතකොට බයක් නැහැ කියලා. සුවසේ හිඳ ගන්න කිව්වේ. සුවසේ හිඳ ගන්න කිව්වේ වෙන දෙයක් නැස නෙවෙයි. නැන්දම්මා ඉන්න තැන, මාමණ්ඩි ඉන්න තැන, මහත්තේ ඉන්න තැන කරේ වාඩි වෙන්නේ නැතුව, පුටුවේ ඇඳි වාඩි වෙන්නේ නැතුව බිම ඉඳ ගන්න කියලා කිව්වේ. අන්නේ ආදී වශයෙන් විසාකාව මේ කරුණු කාරණා ටික මතක් කළා. පින්වතුනි විසාකාවගේ මහත්තයා කවදාවත් පන්සලකට ගිය කෙනෙක් නෙවෙයි. 7 අවුරුද්දෙන් සෝවාන් වෙච්ච විසාකාව මහලතා ප්‍රසාදනී කියන පළඳනාව ලබා ගත්තා. පූර්වාරාමේ පන්සල ඉදි කළා. දරුවෝ 20ක්ගේ අම්ම කෙනෙක් වුණා. මිනිපිරිය ඔක්කොම පවුලේ 8000 ගාණක්. කවදාම කතිතරින්ද ගත්තේ නැහැ. ස්වාමියට ගරු කළා. ඔහුගේ යුතුයකම් ඉටු කළා.
සියල්ල කළා බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. ඒ බණ අහන හැම වෙලාවකදීම විසාකාවට මතක් කළේ තණ්හක්කෝ නිරෝධෝ නිබ්බාණං. විසාකාව ඔබ නිම්මාන රතියට යන්න කියලා. මේ කරුණු කාරණා ටික කිව්වට පස්සේදී මිගාර සිටුවරයා විසාකාවට වන්දනා කළා. ඔයා මගේ අම්මා කියලා. ඊට පස්සේ කිව්වා දැන් මං යන්නම් කිව්වා. අනේ දුවේ යන්න එපා කිව්වා. එහෙමනම් මගේ පියාට වැඳලා සමාව ගන්න කිව්වා. මං ධනංජානි සිටුවරට වැඳලා සමාව ගන්නම් කිව්වා. ඊට පස්සේ කියනවා මගේ පියා ධනංජානි සිටුවරයා නෙවෙයි දුවේ. කවුද එහෙනම්? මගේ පියා මට මේ සියල්ල කියලා දුන්නේ ලෝතුරු තථාගතමා මෑණිය බුදු පියාණන් වහන්සේ කිව්වා. උන්වහන්සේට වැඳලා සමාව ගන්න කිව්වා. බලන්න පිටුතුනේ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩමුවා ඊළඟ දවසේදී මිගාර සිටුවරය දන් දීලා බෞද්ධයෙක් බවට පත් වුණා. බලන්නකො විසාකාව තමන්ගේ ජීවිතේ සකස් කරගත්තු විදිය. කාන්තාවකට හරිම සුදුසු ආදර්ශයට ගත යුතු චරිතයක් විසාකාව කියලා කියන්නේ. නම් මෙවන් චරිත තමයි අපි වර්තමාන රට ඇතුලේ. මෙවන් චරිත තමයි විවාහ ජීවිතය ඇතුලේ. මෙවන් චරිත තමයි අම්මා කෙනෙක්ගේ චරිතය ඇතුලේ. මෙවන් චරිත තමයි ආච්චි අම්මා කෙනෙක්ගේ චරිතය ඇතුලේ. මෙවන් කෙනෙක් තමයි උපාසකම්මා දායිකාවක් කියන කවදාවත් ගරහන්නේ නැහැ පන්සලට. දායිකාවක් කියන චරිතය ඇතුලේ සමාජයේ ජීවත් වෙන්න ඕනකම තියෙන. එතකොට හැමෝගෙම අම්මා විසාකාව බවට පත් වෙන්න ඕන. දන් දෙන්නීන් අතර ප්‍රධානියා විසාකාව බවට පත් වෙන්න ඕන. ආදරය කරන අය අතර මෛත්‍රිය කරුණාව අනුකම්පාව දක්වන අය අතර ප්‍රධානියා විසාකාව බවට පත් වෙන්න ඕන. සද්ධාවතුන් අතර ප්‍රධානියා විසාකාව බවට පත් වෙන්න ඕන. දානීය ප්‍රියවචනය අර්ථචර්යාව සමානාත්මතාවය කියන මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් සැදුන්ලත් කාන්තාව විසාකාව බවට දෙන ඔබේ ජීවිතයටත් ඒ කරුණු කාරණා ටික යොමු කරගමු. බිනරපුර 15ක පොහොය දවසේදී මෙතෙක් වෙලා සියත ටීවී අමාවැස්ස සදහම් දේශනාව තුළින් ඔබ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් මේවා ජීවිතයට පාඩමක් අරගෙන ඔබේ දුවා දරුවන්ට තරුණ දියණිවරුන්ට මේ පාඩම් එකතු කරලා බුදුදහමේ තියෙන සුන්දරත්වය, මේ දර්ශනය ඇතුලේ තියෙන අපූර්වත්වය, ඒ තුළ තියෙන සැනසීම, නිවන පසක් කර ගැනීම සඳහා ඔබේ ජීවිතයට මේ සියලු දේවල් එකතු කරගන්නට කියලා යෝජනාවක් කරමින් අද දවසේ අමාවැස්ස සදහම් දේශනාව නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් සියත ටීවී ආයතනයේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ආයතන ප්‍රධානීන් ඇතුළු කොට හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. හැම දිනාගම ජීවිත සුවපත් වේවා. උතුම් නිවනින් සැනසීම ළඟා කර ගැනීමට බිනරපුර 15ක පොහොය දවසේදී මේ සිද්ධ කරා වූ සියලු කුසල් නිවන් දක්නා ජාති දක්වා අපි හැම දිනාටම පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තුනුරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.